අයිබෝන් මැතිවරණයේ දින ආසන්න වෙත්ම අපේ net FM unlimited විශේෂ දේශපාලන සංවාදයක් වැඩසටහනක් මේ මොහොතේ ආරම්භ කරන්නේ විශේෂයෙන්ම අපි මේ කාලය පුරාම දේශපාලන පක්ෂ කණ්ඩායම් තමන්ගේ පක්ෂවල ප්‍රතිපත්ති රට සම්බන්ධයෙන් අනාගතය පිළිබඳව දකින ආකාරය පිළිබඳව කතා කළා. අද දවසේ අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට අයිබෝන් හිටපු අග්‍රාමාත්‍යතුමා. අයිබෝන්. මම අපිට කාරණා කීපයක් ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන් මේවර මැතිවරණය සහ පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂය මුණ දීලා තියෙන තත්වය මේක අභියෝගයක්ද කොයි ආකාරයෙන්ද කියන දේ පක්ෂයක් විදිහට රටේ දේශපාලන බලය බලාපොරොත්තු වෙනවා නම් ලෝකෙම මේ වෙලාවේ මුණ දීලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් විදිහට මොනවද සැලසුම් කියන කාරණා. ආසන්නම කාරණයෙන් මම ආරම්භ කරන්න කැමති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි දකිනවා පක්ෂය අභ්‍යන්තරයේ සිදුණු කාරණාත් එක්ක පහුගිය දිනේ පළාත් පාලන ආයතන නියෝජිතයින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 115 දෙනෙක් පක්ෂයෙන් නිරපනවා. ඡන්දයක් ආසන්න වෙලාවක පක්ෂයකට පුද්ගලයන් ඒකරාශී කරනවා වෙනුවට කණ්ඩායම් ඉවත් වීම සුබදායි තත්වයක් හැටියට ඔබතුමා දකින්නේ. නෑ අපි පක්ෂ ආරක්ෂා කරන්න තියෙනවා. ඒ අනුව තමයි පියවර ගත්තේ. හැම එක්කෙනාම තියාගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. ඒත් මෙතනදී ඒක කරන්න බැරි වුණා. මොකද කණ්ඩායමක් ගිහින් වෙනම තරඟ කරා. ඒ කණ්ඩායම ඊට පස්සේ උසාවියට ගිහින් නඩුගොනුවක් දැම්මා. එක්සත් ජාතික පක්ෂයෙන් බලය දීලා තියෙනවා. මේ සංවිධාන දෙකේම ඉන්න එක්සත් ජාතික පක්ෂයත් මේකේ කොටසක් කියලා. ඒත් දිස්ත්‍රික්ක උසාවියෙන් කිව්වා එහෙම නෙමෙයි කියලා ඒක ප්‍රතික්ෂේප කරා. ඒකට අභියාචනයක් ගත්තා මහා අධිකරණයට. මහා අධිකරණය කිව්වා මේ බලවේගය කියන්නේ වෙනම දේශපාලන පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනායක ඇතුළු කණ්ඩායමක් ඇති කරපු වෙනම දේශපාලන පක්ෂයක්. ඒ පක්ෂේ දැන් අපේක්ෂකව ඉදිරිපත් කළා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ට විරුද්ධව. ඒක එක්සත් ජාතික පක්ෂය හානි කරන්නට ඉඩ තියෙනවා කියලා. හානියක් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ වගේම කිව්වා ඒ නිසා මේ බලවේගයේ ඉන්න ක්‍රියාකාරී සමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයක් දරන්න බෑ කියලා. ඉතින් මේ අනුව අපි ක්‍රියා කරා. මොකද මැතිවරණ කොමසාරිස් අපේ මේ මහාධිකරණයෙන් දුන්නේ තීන්දුවට අනුකූලව අපි ක්‍රියා කරන්න ඕනේ. ඒක නැකරුවා නම් පක්ෂ සමාජිකයන්ට ඉඩ තිබුණා අපිට විරුද්ධව නඩු දාන්න. ඉතින් නීතිඥයොත් කියලා මේකයි හරි තීරණය මේ අනුව ක්‍රියා කරන්න කිව්වා. අපි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වාගෙන යනවා. මම 300ක් විතර ඉන්නවා එතන. ඉතින් අවසන් කළා තිබුණ පරීක්ෂණ වලින් විශේෂයෙන්ම විරුද්ධව පියවර ගන්නට පක්ෂයෙන් නිරපන්ට කියලා යෝජනා කළා තිබුණා. ඒ ටික කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට ඉදිරිපත් කරා. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒක අනුමත කරා. විනය මණ්ඩලයේ වාර්තාව. ඊට පස්ව අපි දැන් එයාට දැනුම් දෙනවා. ඒක නැති කර තමන්ගේ සමාජිකත්වය අහෝසි වෙලා කියලා. ඉතිරි ඒවත් විභාග කරගෙන යනවා. අපිට කණ්ඩායම් 6ක් තියෙන්නේ දැනට. ඒගොල්ලෝ සතියාන්තේ වැඩ කරන්නේ. ඉතින් ඒකෙත් මේ විනය මණ්ඩලය කිව්වොත් වැරදි ආය හැටියට සමාජිකත්වය ඉවත් කරන්න ඕන කියලා. එහෙනම් කෘත්‍යාධිකාරිය එක සලකලා ඒ ගැන තීරණයක් ගන්නට ලෑස්ති. ඔව්. දැන් විපක්ෂ කණ්ඩායමක් විදිහට මැතිවරණයේදී පීඩනය එල්ල කරන්නේ ආණ්ඩුවට නම් මේ වගේ තත්වයක් ඇතුලේ ආණ්ඩුවට අමතර වාසියක් වෙනවා නේද රනිල් වික්‍රමසිංහ මැතිතුමා? හේතුව ආණ්ඩුවට ප්‍රතිරෝධය ගොනු කරනවා වෙනුවට ආණ්ඩුවට ප්‍රතිචාර දක්වනවා වෙනුවට පක්ෂය ඇතුලේ තව කණ්ඩායමක් ගැනත් බලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. නේද? ඒගොල්ලෝ ගිහින් වෙන පක්ෂයක් හැදුවානේ. ඉතින් අපේ ඇතුළේ පක්ෂය ඇතුලේ නෑ. ඒක කියන්නේ එක්සත් ජාතික පක්ෂ විදිහට අමතර ආවාසියක් නෑ. ඒක ගියා. අපි ආණ්ඩුවට විරුද්ධව තමයි අපේ වැඩසටහන දීලා මේගොල්ලෝ දැන් බලේ ඉන්න වැඩක් නෑ. මාස 8කින් මුකුත් කරේ නෑ කියලා පියවර ගෙනියන්නේ. අනික් පක්ෂයකින් වැඩියෙන්ම කරන්නේ සටන් පාට කියන එකයි එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව එක ඩීල් එකක් තියෙනවා කියන එක විතරයි. ඒගොල්ලෝ අපිට හානි කරන්නේ ආණ්ඩුවට නෙමෙයි. අපි තමයි ආණ්ඩුවට තර්කානුකූලව කරන්නේ. මොකද අපේ නැති උනේ ඡන්දදායකින් කැමති ප්‍රතිපත්ති දේශපාලනට. ඒ ගැන තමයි අපි කතා කරගෙන ක්‍රියා කරන්නේ.
මේ අය පිට වුණේ අලුත් පක්ෂයක් හදන්න. බණ්ඩාරනායක මහත්මයා පිට වුණා. මේ ඒ වගේම ලලිත් අතුලත් මුදලි පිට වුණේ හැටියට. අපි බලන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ටික මෙහි තියාගන්නයි ආණ්ඩුව එපා වුණ කණ්ඩායම්ගේ ඡන්ද ලබා ගන්න. මෙයා එක්සත් ජාතික පක්ෂය කියලා කිව්වහම ආණ්ඩුවට එපා වුණ යාගේ ඡන්දේ නැහැනේ. මේක බලන්නේ මේ අපිට හානියක් කරන්න. ඒත් එක්සත් ජාතික පක්ෂය කියලා ඒ ඡන්ද ටික අරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට යන්න. ඒක මූණ දෙන්න ඕනේනේ. ඒක මේකක් වුණා කියලා ආණ්ඩුව එක සටන් නොකර ඉන්න බෑනේ. අපි ඒ අය එක්ක සටන් කරන්න ගියා නම් ඒකත් ආණ්ඩුවට වාසියක්. ඒත් අඩු ගානේ ඒගොල්ලෝ එහෙම සැලැස්මක්වත් දාලා නැහැ. ආණ්ඩුව කියන්නේ අර ජනාධිපතිවරණේ තිබුණ ප්‍රකාශනය තමයි මෙහෙ කියලා. අපි කියන්නේ ඒක අදාළ නැහැ. එතකොට ජීවත් වෙනවා නම් මේ ආණ්ඩුව තියාගන්න බෑ. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ මේ මැතිවරණයේදී උත්සාහය මොකක්ද? අලුත් කණ්ඩායමක් ඔබත් එක්ක ඉන්නේ. පාර්ලිමේන්තුවේ හිටපු කලින් ජනතාව තෝරාගත්තු කණ්ඩායම ඔබෙන් ගිලිහිලා තිනවා. මැතිවරණයකට අපි ඉස්සෙල්ලාම යන්න බලන්න අපිට නැති වුණේ ඡන්ද ලබා ගන්න. අපි විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී අපිට දකුණෙන් සිංහල ඡන්ද ලක්ෂ 20ක් 25ක් විතර නැති වුණා. එහෙම එකක් මීට ඉස්සෙල්ලා සිදු වෙලා නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයට කැප වෙලා සිංහල පදනමකුත් ඇතුව ක්‍රියා කරන්නේ. නායකත්වයේ සිංහල. අපි හැම වෙලේම බලන්නේ අපිට තියෙන ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද ප්‍රමාණයත් වැඩි කරගෙන ශ්‍රී ලංකා අනන්‍යතාවය යන්නේ. ඉතින් කොහොම හරි අපිට ඒක නැති වුණා. එක හේතුවක් මම හිතන්නේ අපි අර එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනයට තෙන්නේ නැතුව හංසයා එක්ක ගියා. හංසයා තමයි මේ යහපාලන එක්ක එහෙම දැනගෙන හිටියේ. ඉතින් අපි කොහොම හරි මෙතෙන්ට ගිහින් මේ ඡන්ද ටික දිනන්න ඕනේ. සිංහල බෞද්ධ ඡන්ද එහෙම දිනන්න නැත්නම් ලබා ගන්න නැත්නම් කොහොමද අපි දිනන්නේ? මට ඔය අපේම සමහර ඡන්දෙ දුන්න සුළු ජාතිකයන් මේ මුස්ලිම් දෙමළ කතා කරලා තියලම කිව්වා සර් මේ සිංහල ඡන්ද ගන්න බැරි නම් සිංහල බෞද්ධ ඡන්ද ගන්න බැරි නම් අපේ ඡන්ද වලින් විතරක් දිනන්න බලාපොරොත්තු වෙන්න එපා. අපිවත් බිල්ලට දෙන්න එපා කිව්වා. ඒකයි දෙමළ මුස්ලිම් අයගේ අදහස. ඉතින් මේවා අපි හිතන්නේ නැත්තම් මේ ඔක්කොම හරීම අපිට පුළුවන් අලුත් බලවේග දාන්න මේ අනික් පක්ෂයක එකතු වෙලා බලවේග දාන්න ඒක අපිට සාර්ථක වෙන්නේ නැහැ. ඔබතුමා මිලියන 2.5ක් වෙන සිංහල ඡන්ද අහිමිවීම පිළිබඳව කතා කරා. ඒකට ප්‍රධාන හේතුවක් හැටියට හංසයා ලකුණ පාවිච්චි කිරීම, අලියා ලකුණ පාවිච්චි නොකිරීම උදාහරණයක් විදිහට ගත්තා. ඒ වගේම සිංහල බෞද්ධ අනන්‍යතාවයට පහුගිය ආණ්ඩුව කාලේ යම් හානියක් වුණාය කියලා ගොඩනැගුණු මතවාද ඒකට හේතුවක් වෙන්න බැරිද? ඇත්ත වශයෙන්ම සමහර ප්‍රකාශ ගැන හානියක් වුණා කියලා නැත්තම් ආණ්ඩුවක් හැටියට මං හිතන්නේ මීට වඩා උදව් කරපු ආණ්ඩුවක් නැහැ. අපි මුදල් දුන්නා, වැඩ කටයුතු කරගෙන යන්න ආධාර දුන්නා, නොකරපු එකක් නැහැ එතන. පුළුවන් තරම්ම ඒ වැඩ කටයුතු අපි කරා. මතක් කරන්න කැමතියි. ඒ කියන්නේ විශේෂයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්න යද්දී සිංහල බෞද්ධ පදනමට හානි කරයි. එක තැනක අර අනාගමික කියන වචනයක් ඉස්මතු වුණා. ඒත් එක්කම සිංහල බෞද්ධ පදනම පිළිබඳව කතා කළා. විශේෂයෙන්ම නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවට කටයුතු කරපු ආකාරය, උතුරේ ක්‍රියාකාරකම් වලට ප්‍රතිචාර දක්වපු ආකාරය, ඒවා වැරදි වුණත් සමහර වෙලාවට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරේ කියන එකෙන් සිංහල බෞද්ධ හැම පක්ෂ හැම එක්කනම එකඟ වුණා. සිංහල තමයි බහුතරය. ඒ වගේම තමයි මේ බුද්ධ ආගමේ ප්‍රමුඛත්වය දෙන්න ඕන කියලා. ප්‍රථම මතාවට කාඩිනල්තුමත් පිළිගත්තා. සම්බන්ධන් මැතිතුමත් පිළිගත්තා. ඒක තුල ගියේ ඒ කියන්නේ සමාජයට අනික් ආගම්වල අයිතිවාසිකම් ගැන සකස් කරනකොට සමහර වචන ගැන ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මම නම් කිව්වේ අශෝක අධිරාජයාගේ වචන වලින්ම අපි ඒ වැඩ කටයුත්ත කරමු කියලා. සමහර අය ඉතින් අන්තවාදී බලවේගයක් තිබුණා මෙතන වැඩ කටයුතු කරන්නේ. එතන හානියක් උනේ නැහැ. අපි උතුරු නැගෙනහිර බලතල වැඩි කරන්න බැලුවේ ඉඩම් උයි පොලිසියයි අතහැරලා. ඉඩම් වල බලතල නෙමෙයි ඉඩම් වල ප්‍රශ්න විසඳන යන්ත්‍රණයක් TN එකෙන් යෝජනා කරලා තුනන උසාවි වලට ගිහින් අඩු කියන එක කල් යනවා කියලා. එතන මේකක් තිබුණේ නැහැ. මම දන්නවා අපේ දකුණේ මහා ඇමතුරු 7 දෙනාම පොලිස් බලතල ඉල්ලුවා. පළාත දෙන්න අන්තිමට අපි බෙදුනේ මේ
මහ ඇමතිවරු එක පැත්තක වැඩි බලතල ඉල්ලනවා. മന്ത്രിවරු මේ පැත්තෙන් නෑ මේ ටික ඇති මේවා විතරයි අපි දෙන්නේ කියලා කියනවා. සෞඛ්‍ය අධ්‍යාපනය ගැන අපි කතා කරනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ කෘෂිකර්මය ගැන හිම. දැන් ජනාධිපතිවරණය පරාජයට පත්වීම එතනදී ඔය අහිමි වුණු ඡන්ද ප්‍රමාණය ගැන හිටපු අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා. ඇත්තටම ඔබේ අපේක්ෂකයා පරාජයට පත්වන්න හේතුව විදිහට ඔබතුමා ගෙනහැර දක්වන්නේ ඔහුට තිබුණු සිංහල බෞද්ධ පදනමේ අප්‍රසාදයේද නැත්නම් පොදුවේ ආණ්ඩුව මත කොට නැගුණු අප්‍රසාදයේද? ආණ්ඩුවටත් තිබුණා යම් කිසි එක. ඒක මම කිය UMP එකේ හැටියට ආවනම් ඊට වඩා ගන්න තිබුණා අපිට. මට පේන හැටියට අපේක්ෂකයාත් ඒ තරම්ම ඒ කණ්ඩායම ආමන්ත්‍රණය කරේ නැහැ. ඒත් පාස්කුවිල්ලා බෝම්බෙන් පස්සේ මෙතන ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නෙට විශේෂයෙන්ම ප්‍රශ්නේ සමගම ඒ කියන්නේ විරුද්ධත්වයක් ඇති වුණේ එදා එකතු වුණු කණ්ඩායම් සියල්ලටම. ඒකතු වුණු කණ්ඩායම් සියල්ලම තමයි එදා ආවේ හංසයා යටතේ. පාස්කුවරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඔබතුමාත් මතු කරපු නිසා පරාජයට එයත් එක හේතුවක් වුණානේ. අපි දැක්ක පහුගිය දවස්වල හිටපු ජනාධිපතිතුමාගේ ලේකම් පී.බී. අබේකෝන් මහත්මයා මේ ප්‍රහාරය පිළිබඳව හොයන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙද්දී ජාතික ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වුණු ආකාරයේ මදි ආරක්ෂක කවුන්සිලේ රැස්වීම පිළිබඳ දිනයක් දාගත්තත් ඒ දිනේ ආයි තහවුරු කරගන්න උවමනා වුණා. එවැනි කාරණා පිළිබඳව කතා කරා ඊතරම් සැහැල්ලුවෙන් කටයුතු කරේ කියලා. තිබුණා. මොකද අබේකෝන් මහත්මයා මටත් කිව්ව සමහර විට අර ඉස්සර සතියට සැරයක් තිබුණේ නැහැ. මමත් කව සතියට සැරයක් ඕන සති දෙකකට සැරයක් සමහර සති දෙක බොහෝ විට සති 3කට සැරයක් නැහැ 4කට සැරයක් තිබුණේ. ඒත් මේ පොලිස් අමාත්‍යාංශ නීතිය සාමය අපි යට තිබුණ නිසා නීතිය සාමය ඇමතිතුමාගේ මාර්ගයෙන් මට සතියකට ඒ ප්‍රශ්න ගැන දැනුම් දුන්න හදිසි එකක් තිබුණා නම් කතා කරා. ඒ අනුව තමයි අපි මේ වැඩ කටයුත්ත කරගෙන ගියේ. දවස් 52 වෙනකන්. ඒත් එතන තිබුණා මං හිතන්නේ අබේකෝන් මහත්මයා දන්න හොඳට මටත් කියලා තිබුණා අඩපාඩු ගන්න අපි කීප දෙනෙක්ට. එතනදී අර තව කාරණයක් මේ අර අප්‍රසාදේ මතුවීම කියන කාරණේ අපි සාකච්ඡා කරපු නිසා මේ අර යහපාලන ආණ්ඩුව ඇතුලේ සියලු ආගම් වලට සමව සැලකීම කියන ප්‍රතිපත්තිය ඒ කියන්නේ ඇතැම් කාරණා ගැඹුරට ගිහිල්ලා පරීක්ෂා කරද්දී ඒ ප්‍රතිපත්තියට හානි වෙන්න පුළුවන්. ඒ හින්දා ඊතරම් මේ පිළිබඳව ගැඹුරින් හොයා බලන්න අවශ්‍ය නැවැනි අදහසක් කිව්වා කියලා සඳහන් කරලා තිබුණා. කවුද? ඒ කියන්නේ ඔය සහරාන් ලැතුළු කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලැබුණට පස්සේ එහෙම මම දන්නවා. මම නම් එහෙම එකක් කියලා නෑ. විශේෂයෙන්ම IS එකට විරුද්ධව ක්‍රියා කරන්න ඕන කිව්වා. 2001 දී අල් කයිඩාකට විරුද්ධව තදින් ක්‍රියා කරා. ඇමරිකාවේ උදව් අපිට ලබා ගත්තා. IS මේ සිරියාවටකින් සටන් කළා ආවේ සියලු දෙනා ගැනම අපි කිව්වා මේ බුද්ධ්‍යංශයට ඒ අය පිළිබඳ පරීක්ෂා කරලා සම්බන්ධකම් තිබුණා. ඒත් මේ ලංකාවට විරුද්ධව තිබුණේ ඒ අය බොහෝ දින කතා කරේ ක්‍රිස්තියානි බලවේග ඇවිල්ලා ආපහු මුස්ලිම් ප්‍රදේශ නැති කරන්න යනවා. ඒකට සටන් කරන්න කියලා ගියේ. ඒගොල්ලෝ ආපහු ආවහම ඒගොල්ලේ එක්ක මං හිතන්නේ බුද්ධි සේවා අතර සම්බන්ධයක් තිබුණා. අනික් ඒවා මොකක් හරි තියෙනවා නම් ඒ කියන්නේ හොයලා බලන්න කියලා මං කියලා තිබුණා බුද්ධි සේවයට. කිසි දවසක නවතින්න එපා. මට ඇවිල්ලා කිව්වහම ඊළඟට එදා මම ලංකාවේ හිටියා ජනත් හිටියන මම ඒ වෙලෙම කිව්වා මේක ප්‍රතිඵල ඕන මේකට අපි දන්නවා මේක මේකද මං කොහොනාටද බලාගෙන ඉන්න ඇයිසේ ගිහින් දැන් අල්ලා ගන්න පටන් ගත්තා. ඒතකොට නීතිය ගැන ප්‍රශ්නයක් තිබුණා. මම ඒවකට හිටපු නීතිපතිතුමා එන්න කිව්වා. එතුමා ආවා. දැන් අග්‍රවිංශකාරතුමත් එතුමාගේ දෙවණිය හැටියට දැන් ඉන්න නීතිපතිතුමා ඇවිල්ලා අපිට කිව්වා කොහොමද මේක නීතියට පටහැනි නොවන විදිහට මේ වැඩ කටයුත්ත කරන්න කියලා. ඊට පස්සේ ආය ගියා රෑ වෙනකොට පළවෙනි කට්ටිය අල්ලගත්තා. දවස් දෙකක් යන්නේ ඉස්සෙල්ලා ඔය කල්මුනේ කට්ටියම අල්ලගත්තා. එදා ඉඳන් මම සතියම මේක පිටිපස්සේ ගියා. මම එදා රෑම කතා කළේ ඇමරිකාවෙන් ඉංගලන්තෙන් හැමතැනින්ම ආධාරයල ඇමරිකාවෙන් ඇවිල්ලා විශාල ලෙස මේ ක්‍රියා කරා. ට්‍රම්ප් ජනාධිපතිතුමත් කිව්වා ඒ ඔක්කොම දෙනවා කියලා. පස්සේ ඇමරිකන් එක මේකෙන් ඒගොල්ලට උදවක් ඇති වුණා. මොකද මේ සිද්ධියේ දවස් දෙකකට පස්සේ අර IS ප්‍රධානියාගේ වීඩියෝ එක ගියා. එතකන් විශාල මේකක් තිබුණා. එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා ඇමරිකන් බුද්ධ්‍යාංශ බෙදිලා තිබුණා මේ ගැන. ඒත් මේක විග්‍රහ කරාන් පස්සේ එයාට තේරුණා මෙයා ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ පාර තීරණය ගත්තා මෙයාට අල්ලන්න ඕන කියලා. ඉතින් මාස 3ක් යන්න ඉස්සෙල්ලා මේ
මිනිහට ගහලා නැති කරයි. ඊළඟ ආවෙක් කෙනත් මොකද හේතුවක් නිසා නැති වුණා. මේකේ වාසිය ගන්න ගිහින් අන්තිමට ඒක නැති වෙලා දැන් වදුරට මේ සංවිධාන නැති වෙලා තියෙන්නේ. ඒත් අර කොරෝනා නිසා හැමතැනම වැඩ කටයුතු අඩපණ වෙලා. විශාල යුද්ධයක් යනවා දැන් IS එක නැති කරන්න. ඔව්. අපි ආර්ථිකය සම්බන්ධ කාරණාවලටත් යමු වෙන්න ඕන. මේ අපි කතා කරපු කාරණේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න ඕන ජාතික ආරක්ෂාව පිළිබඳ රටේ පහුගිය කාලේ තරම් අවධානයක් තිබුණේ නැහැ කියන චෝදනාව දිගින් දිගටම එල්ල වුණා. ඒ පිළිබඳව සෑහීමකටපත් වෙනවද? ඒ චෝදනාව ඔබ ප්‍රතික්ෂේප කරනවද? ජාතික ආරක්ෂාව ගැන අපි උදව් කරා අලුතෙන් නැව් ලබා ගත්තා. යුද්ධ හමුදාවට එහෙම යුද්ධ හමුදාව ක්‍රියා කරා. මෙතන උනේ මෙතන අතපසුවීම තමයි ප්‍රශ්නයක් වුණේ ජාතික ආරක්ෂා ගැන. නැත්තම් සමස්තයක් හැටියට ගත්තොත් නෑ අපිට තිබුණ වැඩසටහන් කීපයක්. මෙවර එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තුව මැතිවරණයේදී ජයග්‍රහණයමද රනිල් වික්‍රමසිංහ මැතිතුමා? අපි එන්නේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන්නේ. එමනම් අභියෝගය සුළුපටු අභියෝගයක් නෙමෙයි ආර්ථිකය සම්බන්ධයෙන්. ඒකයි මේ ගැන අපි කතා කරන්නේ මේ ප්‍රශ්න දෙක තුන ගැන වෙනේම නේ. ඔව්. ආර්ථිකය සම්බන්ධයෙන් මේ වෙලාවේ ලෝකයේම ආයි මං හිතන්නේ බොහෝ තැන්වලින් මුල ඉඳලා පටන් ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපිත් එවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. පෙර සැලසුම් සමහරට අදාළ වෙන හේකුත් නැහැ. වෙනත්ම සැලසුම් වලට යොමු වෙන්න වෙයි. එක්සත් ජාතික පක්ෂයේ විදිහට ආර්ථික අභියෝගයට මුහුණ දෙන්න මොන වගේ සැලසුම්ද යෝජනා කරන්නේ? පළමුවෙන්ම අපි සැලසුම් තියෙන්න ඕනේ මේකට මුහුණ දීලා මීට වඩා පිළිහිම නවත්තන්න. ඊළඟට ජනතාවගේ අතට මුදල් දීලා ආර්ථිකයට නව පණක් දෙන්න. මොකද අවුරුද්දක් තුලදී මේ බර ගන්න තියෙන ආණ්ඩුවලට වෙන කාටවත් නෙමෙයි. ඉතින් අපි එහෙම වැඩ කොටසක් කළා නැහැ. අපිට බිලියන මිලියන 7000ක් ඩොලර් නැති වෙලා තියෙන විදේශ විනිමයෙන්. ඒ වෙනත් විදේශ විනිමය මාර්ග හොයාගන්න බෑ. අපි කොහොමද ඉදිරියට යන්නේ? අපි ඇඟලුම් කර්මාන්තයේ ගිහින් අපේ සංචාරක ව්‍යාපාරිකයන්වත් ආරක්ෂා කරන්න ඕනේ. ඒක කරන්න නම් මට විශේෂයෙන්ම අපිට පෙවුනේ අපි මුදල් ලබා ගන්න ඕනේ. දැන් ලෝකේ දීලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේක පාලනය කරන්නට කියලා නැත්තම් ඒකෙන් රටවල් ගණනාවක් තමන්ගේ සැලසුම් දාලා මුදල් ලබාගෙන තියෙනවා. සමහර අයට මිලියන 5000ක් සමහරට 3000ක් අපි වටේම තියෙන රටවල් වලට ලැබිලා තියෙනවා. ලංකාවට ලැබිලා නැහැ. මොකද ඒ ප්‍රතිපත්ති පිළිගන්නේ නැති නිසා. මේ අය කියලා තියෙනවා මේ ප්‍රතිපත්ති ඡන්දෙන් පස්සේ කරන්නම් කියලා. ඒතර ඒගොල්ලෝ කියනවා ඡන්දෙන් පස්සේ ඕනෑම ආණ්ඩුවක් එක්ක අපි වැඩ කරන්න ලෑස්ති. ඔයගොල්ලෝ දින්නොත් අපි ඔයගොල්ලෝ එක්ක වැඩ කරනවා. වෙන කවුරුත් දින්නොත් වෙන අයෙක් වැඩ කරනවා. මම කියන්නේ අපිට පුළුවන් මේක ගන්න. අපේ ප්‍රතිපත්ති ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ප්‍රශ්නේ ඇති වුණේ අපි ගැන නෙමෙයි. මේගොල්ලෝ හදිසියේ කරපු සංශෝධන උඩ අපේ රුපියල් ආදායම අඩු වුණා. ඒකයි ප්‍රශ්නේ වුණේ කොරෝනාවට ඉස්සෙල්ලා. ඉතින් අපි කියන්නේ අපි ඒක දන්නවා අපිට ගිහින් මුදල් කොටසක් ගන්න පුළුවන්. අපිට සම්පූර්ණයෙන්ම ඕනේ ඩොලර් මිලියන 6000ක්. ඒකෙන් කොටසක් අරන් ඊටු කොටස වෙනත් රටවල් වලින් දීර්ඝ කාලීන ආයෝජනයේ ණයදීම අනුව ලබාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ මුදල් ලැබුණාම අපි ශක්තිමත් වෙනවා. මොකද අර අපිට නොලැබුණු මුදල් වෙනුවට යම්කිසි සංචතියක් තියෙනවා. ඒ සංචතියෙන් තමයි අපි ඉදිරියට යන්නේ. එතකොට ලංකාවේ මුදල් ශක්තිමත් වෙනවා. මෙහෙම මුදල් ලබා ගන්න පුළුවන්. ඒ මුදලුත් ලබාගෙන එතකොට අපිට තියෙන්නේ අපේ අනික් වැඩ කටයුතු කරන්න ඔය රැකියා නැති වෙන ලක්ෂ 10ට ආධාර කරන්න, සමාගම් ගෙනියන්නට ආධාර කරන්න, ත්‍රිරෝද රථ ගැන අනේ සියල්ලම ගැට අපිට උදව් කරන්න මුදල් තියෙනවා. ජනතාව අතට මුදල් දාන්න පුළුවන්. මේ මුදල් වියදම් කරනකොට අපේ වෙළඳාම අභ්‍යන්තර වෙළඳාමත් කර්මාන්ත ඔක්කොම දියුණු වෙනවා. ඒ කරන්න ඕන අපිට මේ මුදල් නැහැ කියලා ආනයන නවත්තලා මේ ප්‍රශ්නේ හරියන්නේ නැහැ. ඔව් දැන් එහෙමනම් ඔබතුමා මේ ප්‍රශ්නෙට පිළිතුරු ආරම්භයේදී කිව්වා වගේ මේ බර අවුරුද්දක් විතර රජයට ගන්න වෙනවා. ඒ බර දරන්න රජයට ශක්තියක් තියනවද කියන ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. එහෙමනම් ඒක එක කොටසක් හිටපු ආණ්ඩුවට ඔබතුමාලටත් යොමු වෙනවා. ඒ කියන්නේ ඒ බර දරන්න පුළුවන් විදිහට ආර්ථිකය සකස් කරලා තිබුණාද ඒ කාලේ කියලා? අපි යනකොට ඒකම සකස් වෙලා තිබුණා. 2018 වෙනකොට විශේෂයෙන්ම රටේ ප්‍රාථමික අයවැයෙන් අතිරික්තයක් උනේ. කියන්නේ අපි ගත්තේ ණය පොලිය ගෙවන්න එක හැර අනික් සියලුම වියදම් අපි මුණ ගැහුණා. මේ අවුරුදු 40කින් පස්සේ. නැත්තම් ඒ වියදම් මුණ ගැහෙන්නත් අපිට මුදල් ගන්නට සිදු වුණා. ඉතින් මේ මාර්ගයේ ගියා නම් 20 30 වෙනකොට නැති ඊට ඉස්සෙල්ලා අපිට ඒ ණයත් ගෙවන තත්ත්ව පොලිය ගෙවලා ඉවර කරන්න පුළුවන් වුණා.
අන්න ඒ පදනම මත අපි ගියේ ඒ පදනමෙන් නිසා ඒ බර අඩු වෙලා තිබුණේ. දැන් ටිකක් වැඩියෙන් ඕන නම් ණය ගන්න පුළුවන්. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන අවස්ථාවේදී බලන අපිට ණය ගෙවන්න පුළුවන්ද? අපේ නීතියේ ප්‍රතිසංවිධානය ඇති කරොත් මීට වඩා වේගයෙන් ආයෝජන ලංකාවට ගන්න පුළුවන් මේ අංශය අපි දිනු කරන්න කියලා ඒක දිහත් බලනවා අනාගතයේ ගෙවන එකට. ඉතින් මම හිතන්නේ අපි නම් කරන් තියෙනව කළා තියෙන්නේ ඒත් අර ප්‍රතිසංවිධානයක් කළා කොහොමද අලුත් තත්ත්වයේ අලුත් ආර්ථිකයක් ගෙනියන්නේ කියලා අපිට පුළුවන් මෙතනින් කොට එන්න. ඔව්. ඒ කියන්නේ ඔබතුමාලා ආණ්ඩුව දීලා යනකොට යම් යහපත් තැනක තිබුණා කියලා ඔබතුමා සඳහන් කළා. අපේ 2019 පාස්කු ඉරිදැකින් වැදුනා. ඒත් අපි භාරතයන්ට සම්පූර්ණ ආර්ථික ආපහු ක්‍රියා කරනවා සංචාරකයෝ එනවා. ඒ ඔක්කොම මාස දෙක තුනක තිබුණේ බය නැති වෙලා තිබුණා. නේ පොදුවේ බැලුවොත් ආර්ථික වර්ධනයේ ඉලක්කමක් විදියට බැලුවොත් 6.8 ඉඳලා 2.8ක අගයකට ඇවිල්ලා තිබුණේ. එහෙමනම් මේ දත්තානුව කියවෙන්නේ නැහැ ආර්ථිකයේ වර්ධනයක් තිබුණා කියලා. මම දත්තානුව කිව්වේ ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් තුන. මෙතෙක් ඒකයි හොඳ මේක. මෙතන සිදු වුණේ 6ක් ගියේ 2009න් පස්සේ ආර්ථිකය දියුණු කරන්නට ඉදිකිරීම දැම්මා. ඒවෙන් අපිට ආදායමක් ලැබුණේ ආපහු ගෙවන්නේ. ඒවට කියන්නේ non tradable goods. වෙළඳාම් නොකරන භාණ්ඩය. අපි ඇති කරන්න ඕනේ වැඩියෙන් වෙළඳාමට යට වෙන භාණ්ඩය. ඉතින් ඒකෙන් తాවකාලිකව මේක නැගලා ආවා. ඒත් ඒක ගෙවන්න බැරි වුණා. නැත්නම් 6ක් තියෙන වෙලාවක මොනකට දෙන්නේ මේ ජනාධිපති ඒක 8ක් කර ගියන් පස්සේ යන්න පුළුවන්. හොඳ අවුරුදු දෙක තුනක් දාලා. ඒකයි හදිසියෙ මේක දැම්මේ. ගෙවන්න බැරි වෙන නිසා අර්බුදයට ඉස්සෙල්ලා අපි බාරගත්තා. බාර අරගෙන පළමුවෙන්ම කරේ රුපියල් 10,000 දුන රජයේ සේවකයන්ට. ඒ කාලේ සිංහල අවුරුද්දේදී පෝලිං තිබුණා. බඩු ගන්න කියලා. ඉතින් එතනදී අපි ගියේ අපේ ණය බර අඩු කරන්න. ණය බර අඩු කරනකොට පොලිය අපි වැඩි මුදල් ගත්තා. පොලිය වැඩි වුණා. නමුත් ණය බර අඩු වුණා. ඒකෙන් අපේ විශ්වාසය ආපහු එන්න පටන් ගත්තා. ඔව්. අර මේ කියන්නේ ප්‍රතිලාභ මම හිතන්නේ එක අවුරුද්දක මේකත් තිබුණා නියංගයයි මේක නිසා කෘෂිකර්මයට බලපෑවා. ඔව්. ඒ කියන්නේ එකතකින් ආණ්ඩුව යම් අවාසනාවන්ත ආණ්ඩුවක්ද දැන් එක් පැත්තෙන් බැලුවොත් ඔබතුමා කියන වගේ නියංගය තිබුණා. ශාලාව පිපිරීම තිබුණා. මීතොට මුල්ල ප්‍රශ්නේ තිබුණා. මේන් බැලුවොත් ගම් වතුර තිබුණා. යම් අවාසනාවකුත් ඒ ආණ්ඩුවත් එක්ක ඒ කාලෙත් එක්ක කරකැවුණා. ඕනෑම ආණ්ඩුවක් ඒ ගම් වතුර මේකට මුහුණ දෙන්න ඕනේ. මීතොට මුල්ල ප්‍රශ්නේ ශාලාව නිසා ආර්ථිකයට හානියක් වුණේ නැහැ. අපි ඒකට මුහුණ දුන්නා. ඒ වගේම වන්දිත් ගෙව්වා. එතන ආර්ථික හානියක් තිබුණේ නැහැ. ගම් වතුරයි නියංගේ එකට එක කාලයකින් පස්සේ අනික එක ටිකක් බරපතලයි. කොහොමද මේවට මුහුණ දෙන්න තිබුණානේ. එතන දෙකයි කිව්වේ මේ අර කෘෂිකාර්ම නිෂ්පාදනයේ අඩු නැද්දි අර ජාතික දල නිෂ්පාදනයේත් අඩු වෙනවා. එතන බලපාන්නේ මේ ඒ අංශයට. ඔව්. යම් ආරම්භ කරපු ව්‍යාපෘති වලින් ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කරපු කාරණා මත පදනම් වෙලා යම් ව්‍යාපෘති වලට මුලපිරීමක් සිද්ධ කරා. ඒවයි බලාපොරොත්තු වුණු ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වුණාද අගමැතිතුමා? ආරම්භ කළා ඒක ප්‍රතිලාභ ලැබෙනවා ඊට පස්සේ. වෙළඳ කලාපයක් ආරම්භ කරන දවසේ නෙමෙයි අවුරුදු 5ක් 6ක් 10ක් යනවා. ඒ වැඩ කටයුතු ආරම්භ කරා වෙළඳ කලාප පිළිබඳව. අර කිව්වේ විශාල සංඛ්‍යාව දැම්මේ නැහැ. ඒකටම උවමනා ඉඩම් ප්‍රමාණය අපි අරගෙන තැන් 3ක කරගත්තා. මොකද අපිට පෙවුනේ චීනේ වගේ රටවල් වල විශාල වෙළඳ කලාප දැම්මාම යටිතල පහසුකම් වල ගාස්තු අඩු වෙනවා. සැලැස්මක් ඇති කරලා හදන්න පුළුවන්. ඉතින් අපි හම්බන්තොටයි බිංගිරියයි කප්පල්තුරේ වෙන් කරගත්තා. ඊට අමතරව අපි එකක් ඇති කරගත්තා මේ යාපනයේ කුඩා එකක් දාලා තිබුණා. අනිත් තැන්ුත් කීපයක් නම් කරලා තිබුණා. ඒව වැඩ කටයුතු ආරම්භ කරා. අපේ සංචාරක අධිකලාප වල වැඩ කටයුතු ආරම්භ කරලා දේදුවේ ඉඩම් ටික අත්පත් කරගත්තා. ඔතන වෙන්නේ අක්කර භාගයේ කාලේ අයිතිය තියෙන විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වැඩ කටයුතු ආරම්භ කරගෙන ගියා.
ඒ ටික අපි පටන් ගත්තා. ඔව්. ඒ කියන්නේ ඒ පිළිතුර මම කලින් ප්‍රශ්නේ පිළිතුරත් එක්ක ගලපන්න කැමති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබතුමා කිව්වා වගේ ඔබතුමාලා ආරම්භ කරපු ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ඔබතුමාලාට නොලැබෙන්න පුළුවන්. ඒක වෙනත් මේ ආණ්ඩුව කාලේ ලැබෙන්න පුළුවන්. ඒ වගේම අර ඔබතුමා කිව්වා වගේ කලින් ආණ්ඩුව කාලෙත් කරපු එවැනි ව්‍යාපෘතිවල ප්‍රතිලාභ හැබැයි ඔබතුමාලාගේ ආණ්ඩුවට ලබා ගන්න තිබුණා. ඒ ප්‍රතිලාභය තමයි ණය. සමහර වෙලාවට ණය අපි ලබා ගත්තේ. අන්තිමට ඒකෙන් බේරලා දුන්නා. හම්බන්තොට වරායේ ණයෙන් බේරලා දුන්නා. ඒකයි සිදුනේ ප්‍රතිලාභය තනදී මේකක්. ඔව්. ඔබතුමා විශ්වාස කරනවාද මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිනවා හම්බන්තොට වරාය වගේ තැන්වලින් මීට වඩා වෙන ප්‍රතිලාභ රටට ගන්න පුළුවන් කමක් තිබුණා. ඒක ලේසිම වැඩේ තමයි සම්පත් විකුණන එක. ඒකම තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කරේ කියලා චෝදනාවක් තිබුණා. නෑ නෑ ඉතින් සම්පත් විකුණන ආපහු ගන්න පුළුවන්. මේක සම්පත් විකුණලා නෑ අපි මේක බදු දීලා තියෙන්නේ ලංකාවයි චීනයි සමාගමට. ඉතින් ඕන වෙලාවක ඒක ආපහු ගන්න පුළුවන්. ඒක අරගෙන වන්දි ගෙවන්න ඕනේ එච්චරයි. මේ වරාය අවුරුදු 30කට 40කට ලාභ ලබන්නේ. ඒක ලබන්නත් කර්මාන්ත දාන්න ඕනේ. ඉතින් ඒ සැලැස්මක් නැත්තම් කවුරුත් ඔය වරාය ගන්නෑ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඒ වෙලාවේ හොඳම විසඳුම තමයි ඔබතුමාලගේ ආණ්ඩුව අරගත්තේ කියලා. එකම විසඳුම වෙන එකක් නෑ. දැන් බලන්න මත්තල. ඔව්. මත්තල පිළිබඳවත් වෙනස් කතාවක් තිබෙනවා. ඒ කියන්නේ විශේෂ සංචාරක පුරවර හදන්න ඇල්ලට දකුණු පළාතට එහෙම හැකියාව තිබුණා. ඒ වයින්ුත් ප්‍රයෝජන ගත්තේ නැහැ කියලා. කවුරුත් ආවේ නැහනේ. අපි බැලුවානේ. අන්තිමට කව එනායත් යන්න වෙයි. ඉතින් ඉන්දියාව එක කතා කරේ. ඒගොල්ලොත් එකතු වෙලා මේක පාලනය කරාම ඉන්දියාවේ අය තමයි මෙතෙන්ට ගේන්න තිබුණේ. ඇයි වැඩි අය එන්නේ කොළඹින්. කොළඹින් තමයි එක එක ස්ථානවලට යන්නේ. එතනින් දිනු කරන් තමයි අපි මේ සංචාරක අධිකලා 5ක් දකුණේ දැම්මේ. ඌෙත් තෝරගත්තේ. එතන මොකද දැනට එහෙම කණ්ඩායම මේකක් නැහැ. يعني මත්තල ගුවන්තොටුපළ සම්බන්ධයෙන් මේ මෙහෙම මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියාවෙන් කණ්ඩායම් ගෙනල්ලා ඉන්දියාවේ කට්ටියට සුදුසු විදියට මෙහාට එන්න. අනික් අය එන්නේ කොළඹින් බහැලානේ. ඇල්ල යන එක්කෙනා වෙන තැන් 3-4කට යනවා. මෙතන තිබුණා කතරගම රාමායන මේක ඒක වටේ අපි බැලුවේ. ඇත්තටම අපිට වෙනම ගමනාන්තයක් බව කරලා ඒක මත්තල හදන්න ඉඩක් තිබුණේ නැද්ද? පටන් ගත්තේ කාලේ කරන් තිබුණානේ 2013. يعني ඔබතුමාලා එහෙම උත්සාහ කරේ නැත්නම් ඒකේ තේරුමක් නැති නිසා. ඒගොල්ලන්ටත් බැරි වුණානේ. අපි ඇහුවාම මොකුත් නැහැ. අපිට කිව්වා අපි සැලසුම් දුන්න හැදුවා. චීනායගෙන් ඇහුවා ඉතින් අපිට හදන්න කිව්වා අපි හැදුවා. වෙන කෙනෙක් සැලැස්මක් නැහැ එතන. අර මේ පොදු චෝදනාවක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා හැම වෙලාවෙම රාජ්‍ය සම්පත් විකුණන්න තමයි එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙන්නේ කියලා. මොනවද අපි විකුණලා තියෙන්නේ? ඔව් දැන් ඔය බදු දීම් පවා බදු දුන්නු කාල සීමාවත් එක්ක බැලුවට පස්සේ සමහර ලාට අහනවා මේක බදු දුන්නත් එකයි විකුණුවත් එකයි කොච්චර කාලයක්ද කියලා. මේ වරාය නගරේ දුන්නනේ විකුණුවන්නේ. මම තමයි ඒක 99 කරේ. ශැංග්‍රීලා එක තාම විකුණලා. ඇයි ජනතාවට එහෙම මතයක් ගිහිල්ලා තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා? මේගොල්ලෝ කියනවා එච්චරයි වෙන මේකක් නැහැ. දැන් බලනවානේ අපේ මේ සම්පත් ටික විකුණන්න අර ඇමරිකාවේ තියෙන අපේ සම්පත් ටික ඒ කියන්නේ සුරැකුම් හා බැඳුම් සුරැකුම් පත්‍ර බැඳුම් කර තියෙනවා. ඇමරිකාවේ ඒවා මිලියන 4500ක්. දැන් එතනින් මිලියන 1500ක ණයක් ගන්න මේ ටික උකස් තියනවා. හරියට අපේ ගෙදර උකස් තියනවා වගේ සල්ලි ගන්න. ආපහු ගෙවන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් අපේ විදේශ විනිමය මිලියන 7000කින් අඩු වුණා නම් ගෙවන්න ශක්තියක් නැහැ. ඒ පාර මේක අයිති වෙයි ඇමරිකන් ආණ්ඩුවට. කොන්දේසි මොනවද අපි දන්නේ ලංකාවේ නීතියේ යටතේ බලයක් නැහැ මෙහෙම කරන්න. විධිවිධාන නැහැ. ඔය ඉතින් මේවා විකිණීමක් තියෙනවනේ ඊට වඩා විකිණීමක් නැහැනේ. ඔව්. එමනම් කෙනෙක්ට අහන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන් කරන්නේ නීති හදන එක තමයි අවශ්‍ය නම් මෙහෙම නීති සම්පාදනය කරගන්න නොතිබුණාද? මේ රටට ඇවිල්ලා අවශ්‍ය නීති සම්පාදනය කරනවා. ඒතකොට මේ නීතිය දාන්න ඕනේ අපි කොහොමද ගන්නෙ මොන කාලයකටද කොහොමද අපි ආපහු ගෙවන්නේ කියලා. ඔය හොඳයි කෙටි කාලීන විදේශ විනිමය ප්‍රශ්නයක් තිබුණාම සමහර රටවල් වල කියන්න මාස 6ක් විතර
ඔය ගෙවීම කල් දාන්න පුළුවන්. එතකොට මෙතනින් ගන්නවා ආපහු. එහෙම එකක් නැත්තම් අරගන්න එකෙන් වැඩක් නැහැ. ඔව්. දැන් මේ අපි සාකච්ඡා කරමින් යන්නේ එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේ බලාපොරොත්තුව ජයග්‍රහණය නම් ඉන් අනතුරුව ආර්ථික අභියෝගය ජයගන්නේ කොහොමද? පහුගිය කාල සීමාවේ සිදු වුණු කාර්යයන් මොනවද කියන දේ. දැන් වර්තමාන මේ වෙලාවේ තත්ත්වය බැලුවොත් රට ඇතුළේ විශාල පිරිසකට රැකියාව හිමි වෙන්න තියෙනවා. විදේශයන්හි ඉඳලා ආපු අයට රැකියාව නැහැ. එතකොට අපි බලාපොරොත්තු වුණා නම් යම් විදේශ විනිමයක් ඒක අහිමි වෙලා තියෙනවා. අපනයනයට සීමා තියෙනවා. නිමි ද්‍රව්‍ය හදන්න අමුද්‍රව්‍ය ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. මේවට සරලව මුහුණ දෙන්න බැහැනේ. මොනවද අපි විශේෂයෙන් කළ යුත්තේ මේ තත්ත්වය ඇතුළේ? ump.lk එකේ සැලැස්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ සැලැස්මක්. හැම අංශයටම ගියේ නැහැ. ඒකයි අපි කියන්නේ අර මුදල් ටික ලබා ගත්තාම ඩොලර් මිලියන 6000ක් ලබාගෙන ලංකාවෙත් මුදල් ලබා ගත්තාම මේ සමාගම් ආපහු ක්‍රියාත්මක කරන්න අවස්ථා දෙනවා. ඇඟලුම් කර්මාන්තයි සංචාරකයේ ඉන්න වැඩ කරන අයට අපි විශේෂයෙන්ම මොකක් උදව්වක් කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ ඒ අය මේකෙන් ඉවත් වුණොත් ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රශ්න තියෙනවා. ඊළඟට දැන් ඉඳන් අපේ ඇඟලුම් අලෙවි කරන්නටයි අපේ සංචාරක ව්‍යාපාරයෙන් අලෙවිය කරන්නටයි ආණ්ඩුවෙන් මුදල් ආධාර දෙන්න ඕනේ. එතනින් තමයි දියුණු වෙලා ඒක ආරක්ෂා කරන්න. තියෙන එක ආරක්ෂා කරන්න. අලුත් වැඩසටහන අපි දැම්ම කුඩා වනාන්තර වගේ ඒවා. මොකද එතනිනුත් ආදායමක් ගන්න පුළුවන්. අනික හරිත ආර්ථිකයකට යනවා. ඇලදොලවල් සුද්ධ කරන්න. Tamanට අපි මුදල් දෙන්න පුළුවන් හොඳ ව්‍යාපාරවල ගෙනියන්න බෑ. බැංකු වලට අපි සහතිකයක් දෙන්න ඕනේ. ඔය මොයගොල්ලෝ මුදල් දෙනවා නම් අපි ඒ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණත් අපි ආපහු මේ මුදල ඔබට ලබලා දෙන්නම් කියලා. ඒකට බැංකු වලින් මීට වඩා මුදල් ලබලා දෙයි. බැංකු වල ප්‍රශ්නෙත් බැංකු වල මුදල් වෙන එකක් නෙමෙයි තැන්පත් කරුවන්ගේ මුදල්. ඔයාගේ මගේ මුදල් ඉතින් ඒකත් ආරක්ෂා කරන්න තියෙනවා. මේ සම්පූර්ණ කාරණා දැනගෙන තමයි අපි ආර්ථිකය ගෙනියන්න තියෙන්නේ. එතකොට ඒ ආර්ථික කාරණා සුදුසුම කාරණා නම් ඔබතුමාලා ගත්තේ සුදුසුම තීරණ නම් ඒ පිළිබඳව ජනතාවට දැනුන්නේ නැත්තේ ඇයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා? නෑ මේ මං කියන්නේ දැන් ගන්න තියෙන. අපේ එක දැනුණා මං හිතන්නේ පාස්පිරිදා බෝම්බේ නිසා ප්‍රශ්නේ මේ වුණේ. ඒකත් ආණ්ඩුව අතින්ම සිද්ධ වෙච්ච වැරද්දක්. නෑ අතපසු වීමට අපි වගකීම බාර ගන්න ඕනේ. ඒ අතපසු වීම හැබැයි මිල කරන්න බැරි අතපසු වීමක් නම් මම හිතන්නේ හොඳ පාඩමක් දේශපාලන එක්තරා විදියකට එහෙමද? නෑ ඒක අතේ අපි එකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. අනිත් පැත්තෙන් ඉතින් අපිට බෝම්බ දාන්න ගිහින් IS නායකයෙක් නැති වුණා. ඒක අනිත් පැත්තට අපි අපේ අය වැඩ කරපු නිසා මේ කණ්ඩායම් එක්ක හරියටම IS නායකයා ජීවතුන් අතර ඉන්නවා කියලා හොයාගන්න පුළුවන්. නෑ ඉන්න තැන හොයලා දුන්න අපි නෙමෙයි. ඔබතුමා විදේශ සංවිධානයට බුද්ධ්‍යාංශ වලට එන ඉඩ දුන්නේ නැත්නම් සමහර අය කිව්වේ හැටියට ඒ මිනිහව නැති කරන්න බැරි වෙනවා. එතකොට මේක හොඳයිනේ. ඔබතුමාගේ විග්‍රහයට අනුව මේක IS සම්බන්ධ ප්‍රහාරයක්ද? IS සම්බන්ධයක් තියෙනවා මේකේ. වෙන අය ඉන්නවාද අපි ඒක අපිට සාක්ෂි තිබුණේ නැහැ. IS කියන්නේ මේගොල්ලෝ IS අනුගාමිකයන්. අර ඔන්ලයින් අනුගාමිකයන්. ඊට එහා ගිය විදේශ සැලසුම් වල ප්‍රතිඵලයක් වෙන්න බෑ. අපි දැකලා නැහැ එහෙම එක. එහෙම අනුමාන කරන්නත් බැරිද රනිල් වික්‍රමතුමා? ඒ කියන්නේ ඔබ කියන විදිහට IS අනුගාමිකයන් ඒ කියන්නේ ඔවුන්නේ මතු කරපු කාරණේ වගේම දෙයක් තමයි සිද්ධ වුනේ. දැන් මේ මැතිවරණෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අත්නොමතික ක්‍රියාකලාපය නිසා පක්ෂයට වෙච්ච හානියක් විදිහට දක්වනවා පක්ෂයේ බෙදී වෙන්වීම. ඊට ඔබේ පිළිතුර මොකක්ද? ඒගොල්ලෝ උසාවියට ගියා. උසාවියක මේගොල්ලෝ පක්ෂ ඉල්ලුවේ සන්දානයක් පක්ෂ ප්‍රධානත්වයෙන් ඒගොල්ලෝ වෙනම පක්ෂයක් ලියාපදිංචි කරා කියලා. ඉතින් ඒක මගේ ක්‍රියාදාමය නෙවෙයි. උසාවිය කියන එක කිව්වොත් ඊට වඩා අසාධාරණ මට ඇවිල්ලා චෝදනා කරන්න. ඔව් නායි ඒකට පෙරලා ප්‍රශ්නයක් අහනවා. පක්ෂයක් කියන්නේ මොකක්ද? සන්දානයක් කියන්නේ මොකක්ද? සන්දානයක් කියන්නේ පක්ෂ කිහිපයක එකතුවක්. අපි ඉතින් පක්ෂ කිහිපයක එකතුවක් අපි සන්දානයක් කියලා. සන්දානයක් අපි කිව්වේ සන්දානය ඇති උනේ නැහැ. දැන් මේක පක්ෂයක මම නෙවෙයි. ඕක නීතින් වශයෙන් බලලා මේ උසාවියේ තියෙන්නේ. උසාවියේ ඒක කිව්වහම දිස්ත්‍රික්ක උසාවියෙන් ඒකට විරුද්ධව අභියාචනයක් කළා මහාධිකරණයට. ඉතින් මහාධිකරණය කිව්වේ අපි එකඟ වුණේ පරිදි සන්දානයක් නෙමෙයි හැදුවේ කියලා. සන්දානේ හදන්න සන්දාන ඉදිරිපත් කරේ නැන්නේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයට. කොහොමද මේක මගෙන් අහන්න එපා. ඒගොල්ලෝ කියන්නේ ඇයි ඔයගොල්ලෝ උසාවි ගියේ? UMP නෙමෙයි. ඔයගොල්ලෝ කිව්වා අපි මෙහෙම සන්දානයක් කියලා. මේගොල්ලෝ කිව්වා නෑ එහෙම නෙමෙයි කියලා.
මේ මැතිවරණයෙන් පස්සේ ආයේ කණ්ඩායම් එකතු වීමක් සිද්ධ වෙන්න බෑ. ඒක වෙන පක්ෂයක් නෙවෙයි. ඒක වෙන පක්ෂයකට යන්න පුළුවන්. බණ්ඩාරනායක මහත්තයා පිට වෙලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා. ලලිත් අතුමුද පිට වෙලා ගියා. එයාගේ පක්ෂය හැදුවා. ඉතින් ඒ අනුව ගෙනියන්න. ඔම පක්ෂ හැදුවට ඔය පක්ෂ හැම වෙලෙම තියෙන්නේ නැහැ. අපි මේ ආසන්න උදාහරණ බැලුවොත් අපිට පේනවා මේ යුද්ධෙන් පස්සේ පවා 2009 ඉඳලා මෙහාට අපි බැලුවත් ලොකු ජනවරමක් කියන්නේ තනියෙන් Tamanට අවශ්‍ය විදිහට පාර්ලිමේන්තුව හසුරවන්න පුළුවන් බලයක් කිසිම දේශපාලන පක්ෂයකට ලැබිලා නැහැ. මෙවර වර්තමාන ආණ්ඩුව 3-2ක බලයක් ඉල්ලනවා. ඒකේ ප්‍රතිඵලය බලා ගන්න අපිට ඇත්තටම තව සතියක විතර කාලයක් තියෙනවා. එතකොට අපිට දැනගන්නත් පුළුවන් වෙයි. ඒ ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නැතුව වෙනද වගේ ප්‍රතිඵලයක් ලැබුණොත් කණ්ඩායම් එකතු වෙන්න වෙයි අලුත් ආණ්ඩුවක් හදන්න. කාට හරි බහුතරයක් නැත්තම් මගේ යෝජනාව ජනාධිපතිතුමා පක්ෂ නායකයන් කැඳවලා අහන්න ඕනේ මේ පාර්ලිමේන්තුව විසිරවා හරින්නද නැත්තම් ඔයගොල්ලෝ එකඟ වෙලා විසිරවා හරිනවද නැත්තම් ආණ්ඩුවක් හදන විදිහට ඔයගොල්ලෝ ක්‍රියා කරනවාද කියලා මතය අරගෙන ඒ අනුව ක්‍රියා කරන්න. එවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ තීරණය මොන වගේ තීරණයක් වේද? නැත්නම් අපි කියන්න පුළුවන් මේ තීරණය දිහා බලලා ඡන්දයකට ගිහින් හරි මේක විසඳා ගන්න කියලා කාට හරි මේවා කරන්න බැරි නේ. අනිත් පක්ෂ ඔක්කොම කියනවා නම් යම් කිසි ක්‍රමවේදයකට යනවා කියලා. එහෙනම් අපි ඒකටත් එකඟ වෙන්න. ඒක මොකද්ද කියලා අපි දැනගන්න ඕන ක්‍රමවේදය. සමහර රටවල කියන වැඩිම මේක තියන අය ඉන්න මාස 6ක් අවුරුද්දක් අපි ඒක මේවා කරන්නේ නැහැ කියලා. ස්පාඤ්ඤයේ මේක වුණා නැත්තම් කියනවා අපි විගහට යමු කියලා නැත්තම් කියයි මේ කවුරු හරි බෞතරයක් පෙන්නුවොත් ඒ අයට එක යන්න පුළුවන් නැත්තම් පාර්ලිමේන්තුව විසිරයිනේ ඔය තියෙන විකල්ප ටික. ඔව්. මේ අපි බහුලව ගැවසෙන කලාපේ රටේ බහුතර තැන්වල අපිට පේනවා ප්‍රධාන දේශපාලන කණ්ඩායම් 4ක් මෙවර මැතිවරණේ බොහෝ ප්‍රදේශ නියෝජනය කරමින් ඉදිරිපත් වෙනවා. ජාතික ජනබලවේගය හැරුණාට පස්සේ ඉතිරි කණ්ඩායම් 3ම මැතිවරණේ ජයග්‍රහණය කරනවා කියන විශ්වාසයක් ජනතාවට අරගෙන යනවා. ඉතින් එහෙම බැලුවොත් හැමෝටම දිනන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා කියලා කියන්නේ අඩුතරමේ ළඟ තරගයක්වත් යන්න එපේ. එහෙම වුණොත් එක්සත් ජාතික පක්ෂයට තීරණයක් ගන්න වුණොත් අර වගේ ජාතික ආණ්ඩුවක් හදන වෙලාවක ඔබතුමාලගේ අදහස වෙන්නේ ඒක වර්තමාන ආණ්ඩුවත් එක්ක වෙන්න පුළුවන්ද? ඔබත් එක්ක බොහොම ළඟින් ඉඳලා වැඩ කරපු සමගි ජන බලවේග කණ්ඩායම් වෙන්න පුළුවන්ද? මම කියන්නේ එහෙම තත්ත්වයක් ඇතිවෙන ඉස්සෙල්ලා පක්ෂ නායකයන් තීරණය කරන්න මොකද්ද ඕන කියලා. ඒ අනුව බලන්න. එක්සත් ජාතික පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන අත්දැකීමත් එක්ක ඔබෙත් හිතේ යම් තීරණයක් ඇති. ඔබේ වෙලාව හොඳයි කියලා මම දන්නේ එහෙම වුණා නම් කවුරුත් එකට යන්නේ නැහනේ. එහෙනම් පාර්ලිමේන්තුවේම තීරණය කරන කණ්ඩායම අපි ඡන්දයකට යන එක වඩා වාසිද රටට නැත්නම් යම් කිසි එකතුවකින් ඉන්න එක වඩා වාසිද කියලා රටට. ඒක ඒකට තීරණය කරන්න ඕනේ. සමගි ජන බලවේග කණ්ඩායම නම් දැනටම UNP ආණ්ඩුව පැත්තට තල්ලු කරලා ඉවරයි. නෑ ඒගොල්ලෝ නෑ අපි දැන් කණ්ඩායමක් ඉවත් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ යන ඔයගොල්ලෝ නෑ කීදෙන්ද චම්පි කරනවා කියලා මම UNP නෙමෙයි කිව්වා. මම කියන්නේ ආණ්ඩු පිහිටවන තැනදී ඒ කියන්නේ දැනටමත් ආණ්ඩුවත් එක්ක UNP ඩීල් එකක ඉන්නේ කියලා කියනවා. අපි ඒක ඩීල් එකක් නෑ. ඒක අපි කියන්නේ අපිට බහුතරය දෙන්න නැත්නම් ඉතින් ඔක්කොම පක්ෂ තීරණය කරන්න. දැන් මේ තත්වයම ඔබතුමා දකින්නේ මොන වගේ තත්වයක් විදිහට දැන් ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම පාහේ කොටස් වලට කැඩිලා බිඳිලා ගිහිල්ලා ස්ථාවර ආණ්ඩුවක් පිහිටනකොට හැමදාම බොහෝ දේශපාලන පක්ෂ වලට දැන් කේවල් කිරීමේ බලයක් තියෙන බව පේන්න තියෙනවා. රටක් විදිහට ඒක ජනතාව කැමති නැහැ. ඒ නිසා 60 වුණා වාගේ කරන්ට බැරි නම් තව ඡන්දයකට යනවා. ඊළඟ ඡන්දයට ගියාම එක පක්ෂයකට හම්බුණා බහුතරය. සමාජයට පක්ෂ එක ස්ථාවරයක ඉන්න පුළුවන් ඡන්ද කාලේ ඒව එකතු වෙන්න පුළුවන්. ඒක එහෙම එකක් නැහැ නේ මෙතන. මේ බෙදී වෙන්වී යාම් ඔබතුමාට අනුව කොහොමද දකින්නේ? අපි කියනවා ලෝකෙ විවිධ ව්‍යාප්තවාදයන් තියෙනවා, විවිධ බලාරගල තියෙනවා. මේවායේ කොටස්කරුවන් බවට අපේ රටේ දේශපාලන පක්ෂත් හවුල් කරගන්න අවස්ථා ගැන කියවෙනවා. එහෙම බැලුවට පස්සේ රටක් විදියට ඒක හොඳ තත්වයක්ද? ඒක හොඳ තත්වයක් නෙමෙයි. අපි බලන්නේ රට ගැන හිතලා වැඩ කරන්න. එහෙමනම් මේ කණ්ඩායම එකතු වෙන්න වෙයි නේද රනිල් වික්‍රමසිංහ මැතිතුමා? ඒ මන් දන්නේ කණ්ඩායම් තියෙන කන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඔබතුමා කැමතිද ඔබ පක්ෂ නායකයා විදියට එක්සත් ජාතික පක්ෂ නායකයා විදියට එවැනි එකඟතාවයකට? මොකද්ද? ඒ කියන්නේ කැඩුණු කණ්ඩායම් එකතු වෙන එකඟතාවයකට? ඒක එහෙම නෑ මං කියන්නේ ඉතින් එක පක්ෂයක අයින් වුණා නම් ඒ පක්ෂයේ ප්‍රතිපත්ති අරගෙන ආපහු සමාජිකත්වයක් එන එක ඒක තමයි හොඳ. අපි එකඟත්වයකට එනවා නම් ඔක්කොම පක්ෂයේ තත්ත්වෙ ඉන්න ඕනේ. ඒත් අපිට වැඩක් නැහැ. ඒ තියෙන ඒවා තවත් වැඩි කරගන්න. අපි ජනතා විමුක්ති පෙරමුණ පොහොට්ටුවයි අතර
ප්‍රතිපත්තියම වෙනස් තියෙනවා. හැබැයි ඒ වුණාට ඒ ප්‍රතිපත්ති අමතක කරලා පහුගිය කාලේ එකට එකතු වෙලා එකඟව වැඩ කරා කියලා එවැනි චෝදනාවක් තියෙනවා. අපි එකට එකතු වෙලා වැඩ කරේ ප්‍රජාතන්ත්‍රවාදය බේරගන්න 19 සම්මත කරන්නේ මේගොල්ලොත් ඔක්කොම එකට එකතු වුණා. සමහර අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අපි එකට වැඩ කරේ මේ ඔය පොහොට්ටුව නැත්නම් ඊට ඉස්සෙල්ලා හිටපු ඒ සන්දාන එක්ක. හැබැයි ඒ 19ම මහ විශාල වැරද්දක් විදිහට ඒවා සම්මත කරන්න එකඟ වුණු කණ්ඩායම් පවා දැන් කතා කරනවා. කවුද? ඒක හිටපු ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, වර්තමාන ආණ්ඩුව වෙන්න පුළුවන්. යානේ ගෙනාවේ. ඒක සිද්ධ වෙච්ච ලොකු අත්වැරද්දක් විදිහට සඳහන් කරනවා. පයින්කොට ඕන එකක් කියනවා. 19 වෙනස් කරන්න ආණ්ඩුවෙත් සූදානමක් තියෙනවා. මේ වගේ වෙලාවක එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය මොකක්ද? අපි කිව්වේ දැන් ඉතින් මේ ආණ්ඩුව නෑනේ අලුතෙන් එන ආණ්ඩුවේ අදහස් මොනවාද? විධායක ජනාධිපතිකම අහෝසි කරන්න නම් අපි බලයට ආවම අපි ඒක යෝජනා කරනවා. ඒ වැතැන් වලට ඒත් මම හිතන්නේ මෙතන මේ ජනාධිපති අගමැති ප්‍රශ්න ඇති වෙලා තියෙන සහෝදරයා දෙන්න අතර ඉතින් ඒගොල්ලෝ ඒක විසඳ ගන්න ඕනේ. මට කියන්න බෑනේ මොකද්ද ඒගොල්ලොට ඕනේ කියලා. ඔව්. හැබැයි දැන් ඒ වගේම දැන් එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු මැතිවරණයේ ජයග්‍රහණය නම් ආයමත් එවැනි තත්ත්ව ඒ පරණ තිබුණා වගේ තත්ත්වයක් නේදලාල් නිකුත්සිංහ මැතිතුමා ඇති වෙන්නේ. අපිට කරන්න ඕනා නෑ. මම හැම වෙලේම ජනාධිපති වැඩ කරා. ජනාධිපතිවරණ ප්‍රශ්න තිබුණේ. ඒ කියන්නේ මම අදහස් කරේ වර්තමාන ජනාධිපතිවරයාත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා ඔබතුමාලා ජයග්‍රහණය කළා. එතුමාට තියෙන්නේ වැඩිම മന്ത്രി තියෙන පක්ෂයක වැඩ කරන්න. එතකොට ජනතාව පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන පක්ෂයක වැඩ කරන්න. ඒක නීතියෙන් එතුමාට තියෙනවා. ජනතාවගේ පැත්තෙන් ආයේ ප්‍රශ්න කරાવી අර පහුගිය අවුරුදු 5ක් සිද්ධ වුණා වගේ කම්බෑදිල්ලක් ආයේ සිද්ධ වෙයිද කියලා. අපිට උවමනා නැහැ කරන්න මං හිතන්නේ ජනාධිපතිතුමත් එහෙම කරයි කියලා. ඒක නෙමෙයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ වෙන එකක්. අපි මේකෙන් ගොඩ එනවද නැද්ද? ගොඩ එන්නේ නැත්නම් ඉතින් කොච්චර මේක කරත් වැඩක් නැහැනේ. එක පක්ෂයේ ඉඳලා ගොඩ එන්නේ නැත්තට වඩා හොඳයි පක්ෂ දෙකක් ආණ්ඩුවේ ඉඳලා අඩු ගානේ ගොඩ එන්න එකවත් අවුරුදු දෙකකින් සාර්ථක කරන්න. ඊට පස්සේ කට්ටිය ඕනනම් ඡන්දයකට යන්න කියලා යමු. අපිට ප්‍රශ්නයක් නැහැ. බහක යන්න වැඩක් නැහැ. මේක එහෙම තත්ත්වයක් ඇති වුණොත් මේක ගොඩ ගන්නකම් විතරක් ඇති. දෙකක් තුනක් ඇති. ඔව්. අවුරුදු දෙක තුනක්. ඔව් ගොඩ ගන්නකම් කාලේ වෙනකම් ඇති අපිට. ආයමත් ජනතාව ප්‍රශ්න කරයි ඒකයි පහුගිය කාල සීමාවේ ඒ ආණ්ඩුවට කරන්න බැරි වුණේ කියලා. ඒ ආණ්ඩුවේ තිබුණා තවත් වැඩ කටයුතු කරන්න. කරන්න බැරි වුණා. අපේ මේක තිබුණා අවුරුදු 5කට. ඒ කියන්නේ 52 නොතිබුණා නම් අපිට තව ටිකක් කරන්න තිබුණා. ඒකෙන් මේ වුණා. ඊට පස්සේ ඉතින් බෝම්බෙන් ඉතුරු ටික නැති වුණා. ඒ කියන්නේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඒ යෝජනා කරපුවා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට උවමනාවක් තිබුණේ නැහැ කියලාත් ආණ්ඩුව ඇතුළෙන්ම කියනවා. නෑ තිබුණා. අපිට තිබුණා ව්‍යවස්ථාව ගැන අනික් අයෙක් කතා කරන්න. අනික් අපි ක්‍රමානුකූලව කරගෙන ගියේ. ඒ කියන විදිහට කඹ ඇදීම්, කකුලෙන් ඇදීම්, කඹ ඇදීම් තිබුණා. නැහැ කියන්නේ ප්‍රභා තියෙන්න ඕනේ. ඒ කොහොම හරි විශාල වැඩ කොටසක් කරන්නේ අපි මේ කාලේ. ඒ කියන්නේ ගහගෙන හරි කරා වැඩේ. දැන් අනික් ආණ්ඩුව එහෙම එකට එක වෙලා කරන්න බැරි වුණා. ඔබතුමා හිතන විදිහට මේ ආර්ථිකයේ දිශානතිය කොයි පැත්තටද දැන් වෙනස් වෙන්න ඕන? කෘෂි ආර්ථිකයක් ගැන දැන් හිතන්න පෙළඹිලා තියෙනවා. එක කාලයක අපි සංචාරක කර්මාන්තය පිළිබඳව කතා කරා. ඔබතුමාලා කර්මාන්ත ශාලා ඇති කිරීම ගැන කතා කරා. අපි තරගකාරී නිෂ්පාදනයේ ඉන්න ඕනේ. කෘෂි ආර්ථිකය කරනවා නම් මම කිව්වේ ඉන්දියන් සාගරේ මිලියන 500කින් ජනගහනය වැඩි වෙනවා. ඒක දිහා බලලා වැඩ කරන්න. අපි ස්වයං පෝෂිතයි. හාල් වලින් ස්වයං පෝෂිතයි. නියගයක් නැත්තම් මස් මාළු බිත්තර හැම එකක්ම. තව වැඩි කරොත් එන්නේ මිල අඩු වෙන එක විතරයි. වෙන එකක් නෙමෙයි. ඒ වගේම අපිට පුළුවන් වරාය 3කින් ප්‍රයෝජනය ගන්න දීර්ඝ කාලීනව. ඒක හොඳ ව්‍යාපාරයක්. ඉන්දියාව එහෙම යන නැව් මෙතෙන්ට එන්න. ඒ වගේම තමයි අපිට මේ කර්මාන්ත නිෂ්පාදනයේ දැන් තියෙන අඩු ආදායම ඒවා නෙමෙයි වැඩි ආදාය වැඩි පඩි ගෙවන ඒවා. සමහර ඒවට අර්ධ යන්ත්‍ර යොදවන්නත් වෙයි. ඒත් කොහොම හරි මේ මට්ටමට අපි එන්න ඕනේ. අපේ සමහර ඒවායේ මියන්මාවටයි බංග්ලාදේශයටයි. මම හිතන්නේ තාක්ෂණ යොදන එක තොරතුරු තාක්ෂණේ අලුත් ඒවා තියෙනවා. මුදල් අපි හොයාගෙන යන්න ඕනේ දැන්. දැන් අපි ආහාර අතින් ස්වයං පෝෂිතයි කියලා කිව්වට දැන් රටක් විදිහටම කන්න වගාව පවා ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතන වෙලා තියෙන්නේ අපේ සැපයුම් ජාලය හොඳ නැහැ. අපි සැපයුම් ජාලය දිනු කරන්න ඕනේ. හැබැයි වෙලාවට වහින්නෙත් නැහැ. වෙලාවට වහින්න නැති වුණාට දැන් සමහර තැන්වල අපි කොහොමත් අපිට කරන්න පුළුවන් රටවල් වල ජලය ආරක්ෂා කළා
අපි හරියට කරොත් අපේ නිෂ්පාදනය විනිෂ්පාදනය වැඩි කරොත් මීට වඩා අඩු ප්‍රමාණයකින් අපිට ස්වයං පෝෂිත වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ තියෙන ඕනෑම රටක. ඒක තියෙනවා නියඟයක් තියෙනවා නම් කොහොමද අපි ස්වයං පෝෂිත වෙන්නේ නැන්නේ? නියඟ නැති කාලේ තමයි අපි ස්වයං පෝෂිත වෙන්නේ. හැබැයි අපි තායිලන්තයටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. නියඟ තියෙන කාලේ ස්වයං විශාල ප්‍රශ්නයක් තියෙනවා. ස්වයං පෝෂිත වෙනවා ඒගොල්ලන්ට අපනයන කරන්න බෑ. අපනයන ට්‍රේඩ් එක කඩා වැටෙනවා. ඔව්. ඒ කියන්නේ අපි අතිරික්තවලට මොකද කරන්න කියන ප්‍රශ්නෙටවත් අපිට මෙච්චර කාලයකට විසඳුම් ලැබිලා නැහැ නේද? අතිරික්තයක් තියෙනවා නේ. ඉස්සර අපේ අභ්‍යන්තර සැපයුම් ජාලය දිනු කරන්න. එතකොට අතිරික්තයක් තියෙන කොහෙද කියලා ඒක දැනගත්තාම වෙනත් භෝග වගා කරනවා. ඒ පණිවිඩය යන්නේ. ඒකයි මොකක් රටවල කරන්නේ. ඔව්. සහ විශේෂයෙන් එළවලු වගේ ගත්තොත් අපි දන්නවා එළවලු අස්වැන්නේ සමහර කාලවල 30%ක් විතර නාස්තිය. ඒ වුණාට අපිට එළවලු මදි කියලා අපි තාම වගා කරන්න යනවා. ඒවයි ප්‍රතිඵලයක් විදිහට වනාන්තර එළි වෙනවා. අපි අත්ත වශයෙන්ම එතන බලන නාස්තිය, ගබඩා කිරීම, ප්‍රවාහන කිරීම. එතනින් අපිට අඩු කරන්න පුළුවන් දුරට. අන්න එතෙන්ට යන චීතක ගබඩා ඇති කරන්න නීතියෙන් බල කරන්න ප්‍රවාහනය කරනකොට නිකම් ලොරිය දානවා නෙමෙයි. ඒ වුමනා කන්ටේනර්ස් මේවට දාලා යවන එක. එතකොට අපිට අඩු කරගන්න පුළුවන්. ඔව්. කියන්නේ ගොවියාගේ බොහෝ වෙලාවට මැසිවිලි තියෙන්නේ ඔවුන්ගේ ආදායම සම්බන්ධ ප්‍රශ්න. ඒ ආදායම හුඟක් මේලා තියෙන්නේ සැපයුම් ජාලයේ නවීකරණයක් නේ. ඒ කියන්නේ අපි පුරුදු වෙලා තියෙන්නේ අතිරික්තේ වීසි කරන්න. ගොඩක් වෙලාවට කියන්නේ අපි ආර්ථික මධ්‍යස්ථානට ආව දෙන්න විදියක් නැහැ අපි විසි කරලා ගියා කියලා. ඒ අපි දැනගන්න ඉල්ලුම මොකද්ද කියලා. ඒ අතින් ඔය සුපර් මාකට්ස් එහෙම ඇති කරන එක නැත්තම් ලොකු මේව නගරයකට උවමනා එක සුපර් මාකට් නොතිබුණාට ආහාර විකුණන හැම සිල්ලර කඩේම අපි සංවිධානය කරලා සමුපකාර එකක් යටතට හැටියට කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා කියනවා Tamanට ඕනේ මේ බඩු භාණ්ඩ කියලා. එතකොට එතනින් අපි දන්නවා ඒක දැනගන්න. සමුපකාරය කියන්නේ මේ සමුපකාරයක් හැටියට Tamanට ඕනේ භාණ්ඩය ගැන දැනුම් දීම පමණයි. ඒකට සමාජයට එක්කෙනෙක් එහාට කියනවා නැත්නම් ඒගොල්ලෝ දන්නවා මෙතෙන්ට උවමනයි මෙතෙන්ට උවමනයි කියලා. ඒක අනෙක් රටවල සිදු වෙනවා. දැන් මේ වෙලාවේ රට ඇතුලේ යම් වැඩපිළිවෙලක් යනවා රට ඇතුලේ වවන්න පුළුවන් දේවල් ඇතුලේ වවන්න ආනයන සීමා කරන්න ඒක බැලුවොත් හොඳ ප්‍රවණතාවයක්. ඇතුලේ වවන්න පුළුවන් ඔක්කොම වවලානේ තියෙන්නේ. දැන් තියෙන්නේ සැපයුම් ජාලයේ ප්‍රශ්නයක්. ඒක විසඳුවම කිව්වනේ නැත්නම් අපි නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි උපරිම ධාරිතාවෙන් තියෙන දේවල්වත් පාවිච්චි කරගන්නවා. දැන් උදාහරණයක් විදිහට ලංකාව දූපතක් ගොඩබිම වගේ දෙගුණයක් මුහුද තියෙනවා. හැබැයි රටට ලුණුත් ගේනවා. ඒ කියන්නේ රටට අපි ලුණුත් ආනයනය කරනවා. ඒකයි ලුණු වාගේ ලුණු තියෙනවා. අන්න එහෙම ඊළඟට මිරිස් වාගේ තියෙන ස්වල්පයක් අපි මේවා කරන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ කොහොමද මේක දියුණු කරන්න කියලා. ඒක මෙතනින් කරන්නේ මම හිතන්නේ දැන් මේක වගා කරන්න ගිහින් කියලා එතෙන්ට ප්‍රගතියක් හම්බ වෙනවා. ඔය දේශීය ආර්ථිකයක් අපි කරන්නේ. දවස් දෙකක් බත් කන්න බැහැපා කිව්වා. කාර් එකට ටයර් දෙකක් හම්බ වෙනවා, බයිසිකලේ ටයර් එකක් හම්බ වෙනවා. දවස් අවුරුද්දට යාර දෙකක් හම්බ වෙනවා රෙදි. ඕකයි අපි කරේ. ඔව්. ඔය ආර්ථිකය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්ථාවරය මතවාදය ඔය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඔබතුමා උත්සාහ කරන්නේ. හැබැයි ඒකට මේ බිමේ දැන් තියෙන ඉඩ පිළිබඳව ඔබතුමාට මොන වගේ ස්ථාවරයක් තියෙනවද? ඉඩම් හරියටි උපරිම වාසිය දෙන භෝග වලට දාන්න ඕනේ. එහෙනම් ඔබතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මේ වෙලාවේ බිමෙන් ඡන්දදායකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ගැන ඔබතුමාට මොන වගේ විශ්වාසයක්ද තියෙන්නේ? මේ සම්පූර්ණ මේක පිළිගන්න කියන්නේ අපි කියන්නේ කෘෂිකර්මයේ කැලේ පිළිගන්න දීවර කැලේ කියලා. ඒක ලැබෙනවා අපිට වැඩ කරන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමති සමහර තැන්වලින් ඇහෙනවා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට ඔබතුමා අවුරුදු 26ක් කටයුතු කළා දැන් හිටියා ඇති කියලා. ඒ ප්‍රශ්නෙට ඔබතුමාගේ උත්තරේ මොකද්ද? ඉතින් මම යන්න ලෑස්ති. ඒකයි මම දැන් මෙයාටත් කිව්වා කට්ටිය හදාගෙන යන්න කියලා. මට ප්‍රශ්නයක් වුණේ මං ආවේ නායක නැති වුණේ අවස්ථාවේදී. දැන් නිකන් 10ක් එතන අල්ලගෙන ඉන්න උනා. අපිට පුළුවන් යන්න ඉතින් සජිත්ටත් කිව්වා මේ ඡන්දෙත් එන්න කියලා එක්සත් ජාතික පක්ෂය හැටියට අගමැති අපේක්ෂා නැහැ කිව්වේ නෑනේ. කියන්නේ ඔව්වේ තීරණය පිළි අරගෙන හිටියනම් සමහර විට ඔබේ අනුප්‍රාප්තිකයා ඔව් වෙන්න පුළුවන් ඔබේ අවස්ථාව දෙනවා වෙන්න පුළුවන්. දේශන කරපු එක මට දොස් කියන්න හොඳ නෑ. ඒ කියන්නේ මේ තරුණ ආවේ අය දැනගන්න ඕනේ කොහොමද Taman උඩහට එන්නේ කොහොමද ක්‍රියා කරන්නේ ඉවසීම තියෙන්න ඕනේ. දැන් පක්ෂය ඇතුලේ වෙන නායකත්වයක් ඔබතුමා හඳුනගෙන තියෙනවද? ඉතින් කණ්ඩායම ඉන්නවනේ දැන්. ඒගොල්ලෝ තීරණය කරන ඡන්දෙන් පස්සේ කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. ඒකට වැඩ කරොත් මට ඇති.
හොඳයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්ථාවරයත් එක්ක අනාගතය පිළිබඳව තියෙන බලාපොරොත්තුව මැතිවරණයට කලින් අපි සාකච්ඡා කළේ. අපි එhmenan බෙවින් ස්තුතිවන්ත වෙනවා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඔබතුමා කාර්යබහුල වෙලාවේ අපත් සමග වැඩසටහනට එක්වීම පිළිබඳව බොහොම ස්තුතියි ආයුබෝවන් ඔබතුමාට. ස්තුතියි.